Under today's lecture, we are discussing about performance management through performance evaluation. අද අපි කතා කරන්නේ කාර්යඵල ඇගීම තුලින් කාර්යඵල කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. මොකද අපි මෙතෙක් කතා කරපු මානව සම්පත් කළමනාකරණ අංශයන් යටතේ අපි කතා කරා බඳවා ගැනීම, ඒ වගේම සේවකීන් රඳවා ගන්නේ කොහොමද වගේ කාරණා කතා කරා. අවසානයේ අපි කතා කරා සේවකීන් ආයතනය හැර යනකොට මොනවද කරන්න ඕනේ කියලා. හැබැයි සේවකයෝ ආයතන තුල රැඳී ඉන්නකොට අපි අනිවාර්යයෙන්ම සේවකයන්ගෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. මොකද ඔයාලට මතක නම් ආයතනයක් කියන්නේ මොකක්ද කියන එක අපි ආයතනයක් කියන එකේදී අපි හැඳින්වුවා ප්‍රධානම දෙයක් තමයි ආයතන නිශ්චිත අරමුණක් තියෙනවා. There should be a desired goal or an objective for the organization. So we need people to achieve the organizational goals, and for that we need them to perform. ඉතින් මේ ආයතනයක තියෙන අරමුණ විශේෂිත අරමුණ හෝ අරමුණු සාක්ෂාත් කරගන්න නම් ආයතනික සේවකයින් අනිවාර්යයෙන්ම තමන්ගේ කාර්යයන් නිසලෙස ඉෂ්ට කරන්න අවශ්‍යයි. ඉතින් මේ කාර්යයන් නිසලෙස ඉෂ්ට කරනවාද කියලා අපි කළමනාකරණයට තමයි අපි කියන්නේ performance management. එහෙම නැත්නම් කාර්යඵල කළමනාකරණය කියලා. ඒක අපි කරන්නේ කාර්යඵල ඇගීම තුලින්. When we are looking at the definition of performance management, it says it can be introduced as a process by which managers and employees work together to plan, monitor, and review an employee's work objectives and overall contribution to the organization. එකෙන් අපි අදහස් කරන්නේ කාර්යඵල ඇගීම කියන්නේ කළමනාකරුවන් සහ සේවකයින් එක්ව සේවකයාගේ රාජකාරී සහ නැත්නම් පුද්ගල සංවර්ධන ඉලක්ක සහ ආයතනට දැක්වූ දායකත්වයේ සැලසුම් කිරීම අධීක්ෂණය සහ විමසා බැලීමේ ක්‍රියාවලිය. ඒතර මේකෙදි අපිට සිද්ධ වෙනවා ආයතනීය අරමුණු වගේම පුද්ගලයාගේ පුද්ගලික ඉලක්කත් ඉෂ්ට කරගන්න පුළුවන් වුණාද කියන එක සහ ඒක සැලසුම් කිරීමේ ඉඳලා අපි ඒක අධීක්ෂණය කරන ක්‍රියාවලියක් තමයි performance management process එකක් කියලා කියන්නේ. The case of the levels of performance, it can be at 4 levels. That's organizational performance, departmental performance, team performance, and individual performance. If we are taking it from bottom to top, we can see that individual performance is what brings the team performance. A collection of teams makes the department, which makes the departmental performance, and collection of departments makes the organization, which brings the organizational performance. අපි පුද්ගලයාගේ කාර්යඵලයන් කීපයක් පුද්ගලයන් කීප දෙනෙක්ගේ කාර්යඵලයන් එකතු වුනහම අපිට කණ්ඩායමේ කාර්යඵලය ඇති වෙනවා. කණ්ඩායම කාර්යඵලයන් කීපයක් එකතු වුනහම ඒකින් දෙපාර්තමේන්තුවේ කාර්යඵලය එකතු වෙනවා. ආයතනයේ තියෙන දෙපාර්තමේන්තු සියල්ලෙම කාර්යඵලයන් එකතු වුනහම අපිට ආයතනික කාර්යඵලය ලබා ගන්න පුළුවන්. ඉතින් අපි අරමුණු සකස් කරගැනීමේදීත් කරන්නේ අපි මුලින්ම ආයතනයේ අරමුණු තියෙනවා. ආයතනයේ අරමුණු අපි දෙපාර්තමේන්තු වලම බෙදා දෙනවා දෙපාර්තමේන්තු වලට. මේ දෙපාර්තමේන්තුවේ අරමුණු දෙපාර්තමේන්තුවේ තියෙන කණ්ඩායම් අතර බෙදා දෙනවා. දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් වලට බෙදා දීපු අරමුණු ඒ කණ්ඩායම් වලින් සමාජිකයින්ට බෙදා දෙනවා. ඉතින් මේ අරමුණු ඉෂ්ට කර ගැනීම තමයි අපි performance කියලා එහෙම නැත්නම් කාර්යඵල හැටියට දකින්නේ. performance management වල අපිට තියෙනවා අරමුණු වර්ග දෙකක්. ඒකෙන් පළවෙනි එකක් තමයි administrative purposes. administrative purposes කියන එකේදී ඕගලන්ට කොහොම සරලවම දැන් ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද අපි මෙතෙක් කතා කරපු අපි lectures 9ක කතා කරපු human resource management සම්බන්ධයෙන් තියෙන කාරණා තමයි මේ administrative purposes යටතේ තියෙන්නේ. උදාහරණයක් හැටියට මානව සම්පත් සැලසුම්කරණය, ප්‍රතිලාභ කළමනාකරණය, වැටුප් වේතන වගේ දේවල්, ඒ වගේම උසස් වීම, මාරු වීම, විනය, තෝරා ගැනීම, බඳවා ගැනීම මේ වගේ දේවල් අපි කතා කරපු දේවල්. ඉතින් මේ දේවල් වලට අපට කාර්යඵල කළමනාකරණය ඉතාමත් වැදගත්. When we are looking at the performance management, there are two objectives or the purposes. One is the administrative purposes, which is what we have been discussing under human resource management so far under the 9 lectures. So you can identify the topics we have discussed under those lectures are coming here as well, including the HR planning, reward management, which is salaries and benefits, then management of promotions and transfers, and discipline management, selection, hiring, those and labor relationship management. Those are the administrative purposes of performance management. So when we do the performance management, we can cater to these needs of the organization through that.
And at the same time, there are developmental purposes in addition to the administrative purposes. So basically we have two purposes. One is the administrative purpose. Second one is the development purpose. So our development purposes, there are basically four purposes. First one is the identifying training needs of the people, of the individuals, of the teams, of the departments, and in overall organization. Then success of training programs, which we have given to employees already. And we can use it for the proper direction and for the better productivity. අපි සංවර්ධන අරමුණු ගත්තොත් මොකද මනෝ අපි කාර්යඵල කළමනාකරණය තියලා දෙවන අරමුණ වෙන්නේ සංවර්ධන අරමුණු. ඒකෙදි සංවර්ධන අරමුණු අතරින් අපිට බලා ගන්න පුළුවන් පුහුණු සහ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම. ඒක තමයි ප්‍රධානම දේ. ඒ වගේම තමයි අපි ලබා දීපු පුහුණු සහ සංවර්ධන වැඩසටහන සමාලෝචනය කරන්නත් අපට පුළුවන්. අපි දීපු පුහුණු සහ සංවර්ධන වැඩසටහන ඵලදායකක් වුණාද කියලා අපිට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සේවකීන්ට මඟ පෙන්වන්න සේවකින්ගේ ඵලදායීතාව වැඩි කරගන්නත් අපිට මේ කියන කාරණාව කාර්යඵල කළමනාකරණය භාවිතා කරන්න පුළුවන්. මොකද කියමනක් තියෙනවා අපි අවුරුද්දක ශාස්ත්‍රීයත්වයක් අවශ්‍ය නම් අපිට පුළුවන් ධාන්‍ය වගා කරන්න. අපිට අවුරුදු කීපයක ශාස්ත්‍රීයත්වයක් අවශ්‍ය නම් අපිට පුළුවන් පළතුරු වගේ, ගස් වගේ, අඹ වගේ දේවල් වගා කරන්න. හැබැයි අපිට තිරසාර ශාස්ත්‍රීයත්වයක් අවශ්‍ය නම් අපි වගා කළ යුත්තේ මිනිසුන්. ඒක නිසා ඒ කියමන යටතේ අපිට මේ ඩෙවලොප්මන්ට් පර්පසස් අපිට සපුරා ගන්න පුළුවන්. අපිට පුළුවන් කාර්යඵල කළමනාකරණය තුලින්. මේ අරමුණු අතරේ අපිට තියෙන ප්‍රැක්ටිකල් පර්පසස්. මේකෙදි අපි කතා කරපු සමහර දේවල් එකතු වෙනවා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ආයතනයක් වැඩිපුර performance management භාවිතා කරන්නේ මේ කියන දේවල් වලට. ඒක තමයි ප්‍රධානම දේ. සේවකයාට සිය කාර්යඵලය වර්ධනය කරගත යුතු කාරණා පිළිබඳ අවබෝධයක් දෙන්න පුළුවන්. දැනට මොන වගේ කාර්යඵලයක්ද කරලා තියෙන්නේ? ඒ වගේම ඉස්සරහට මොන වගේ වර්ධනයක්ද වෙන්න ඕන කියලා අපිට අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. අපි ලබා දෙනවා කාර්යඵල කළමනාකරණය තුලින්. ඒ වගේම තමයි වැටුප් වර්ධක දිර්දීමනා වගේ දේවල් වලට ප්‍රොමෝෂන්ස් වලට, ඉන්සෙන්ටිව්ස් වලට, ඉන්ක්‍රිමන්ට්ස් වලට මේ වගේ දේවල් වලට අපිට පාවිච්චි කරනවා අපි performance evaluation සහ performance management. ඊට අමතරව අපි transfers වලට ඒ වගේම promotions වලටත් අපි decisions ගන්න. මොකද සේවකයාගේ දැන් ඉන්න කාර්යඵලය දිහා, කාර්යඵල ගැනීම දිහා බලලා. ඒ වගේම තමයි පුද්ගල සංවර්ධනයට අපිට භාවිතා කරන්න පුළුවන්. එයාගේ ට්‍රේනින් නීඩ් හඳුනා ගන්න, ඒ ට්‍රේනින් නීඩ්ස් වලට අපිට කේටර් කරන්න, දීපු ට්‍රේනින් වැඩක් වුණාද කියලා බලන්න. පුද්ගල සංවර්ධනයට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. So there are practical purposes. It's a combination of the administrative and the development purposes, or rather what we are doing using this one in the organization. First one is the feedback. We can use it to give feedback to employees on the areas they have to improve and how they are doing. Then for the compensation decisions, to compensate people based on the merit on what they are doing, and for the database, of course. So when we want to make decisions in the future regarding the transfers and promotions and likewise, we can use this data, and for the personal development of the people. And when we look at the process of the performance evaluation, we can see first we need to establish the objectives of performance evaluation. Why do we need to have a performance evaluation system in the organization? So there are administrative purposes, there are developmental purposes, there are practical purposes. So we need to look at specific objectives for the performance evaluation. And then we need to have a policy. You might remember that we had a HR session on HR policies. So we need to have policies which outline everything, the responsibilities and the process, everything. We need to have proper performance evaluation policy. And then we need to establish criteria and standards of the performance evaluation. So we are trying to design a performance evaluation. And then we need to select a method of performance evaluation, which we'll be discussing in a while. And then we need to design evaluation forms and the procedures. Having selected this method of performance evaluation, we need to design the evaluation form and procedures. And then definitely we need to train the evaluators, because you will see that there can be so many issues happening from the evaluators side. Once they are trained, we can inform the people and then we can do the appraisal. And once the appraisal is done, organization, the management will discuss the performance evaluation results
so they can make decisions based on that, and we keep those evaluations in the database, which we can use in the future. And then once in a while, we can review the process to see whether we are achieving the objectives through this performance evaluation. මේ කාර්යඵල ඇගයුම් ක්‍රියාවලිය අපි ගත්තොත් කාර්යඵල ඇගයුම සඳහා අපි ඒකේ අරමුණු අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ. ඇයි අපි කාර්යඵල ඇගීමක් ආයතන තුල කරන්නේ? අපි කතා කරා administrative purposes ගැන, අපි කතා කරා development purposes ගැන, අපි කතා කරා ප්‍රායෝගික අරමුණු ගැන. මේ කියන කාරණා වලින් අපි මොකක්ද ඇත්තටම මොකක් හෝ මොනවාද අපි ඇත්තටම මේකෙන් සපුරා ගන්න උත්සාහ කරන්නේ කියන එක. ඊට පස්සේ අපි කාර්යඵල ඇගීම සඳහා ප්‍රතිපත්ති සකස් කර ගන්න ඕන. මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති යටතේ කවුද මේ දේවල් කරන්නේ, කාටද වගකීම තියෙන්නේ, මොකද්ද තියෙන ක්‍රියාවලිය, මේ දේවල් අපි නිවැරදිව හඳුනාගෙන ඒක සකස් කරගන්න ඕන. ඒ වගේම තමයි අපි මේක සඳහා තත්ත්වයන් අපි measurements standards අපි හදා ගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් අපි කාර්යඵල ඇගීම කරන ක්‍රමය තෝරා ගන්න. අපි කතා කරනවා මොන වගේ ක්‍රමද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට මේකට forms හදා ගන්න පුළුවන්. මේ හදාගත්ත forms භාවිතා කරමින් අපි ඇගයුම් කරුවන් ඉවලුවේෂන් එක කරන පුද්ගලයන් පුහුණු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් අයට මේක දැනුම් දීලා අපි ඇගයුම කරන්න. ඊට පස්සේ අපි ප්‍රතිඵල සාකච්ඡා කරලා ඒකෙන් තීරණ ගන්න පුළුවන්. ඒ වගේම අපි කාලයකට සැරයක් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාවලිය විශ්ලේෂණය කරලා බලන්න ඕන. අපි අපේ කාර්යඵලය සඳහා සකස් යොදාගත් අරමුණු ඉෂ්ට කරගන්නවාද මේ ක්‍රියාවලිය තුලින් කියලා. objectives සකස් කර ගැනීමේදී අපි මේ කලිනුත් කතා කරලා තියෙනවා. අපි බලන්න ඕන ඒ objectives smart objectives ද කියලා. ඒක තමයි specific වෙන්න ඕන, measurable වෙන්න ඕන, actionable වෙන්න ඕන, ක්‍රියාත්මක කළ හැකි බවක් තියෙන්න ඕන, realistic ඒ වගේම යථාර්ථවාදී බවක් තියෙන්න ඕන, සහ කාලපරාසයක් සහිත තියෙන්න ඕන. මොකද මෙහෙම නැති වුණොත් අපි මේ දේ ඇති කරගන්නේ performance evaluation එක criteria එක අදද්දී performance evaluation එකේදී අපිට මේ වගේ objectives දෙන්න බැරි නම් අපිට අනිවාර්යයෙන්ම measure කරද්දී performance evaluation එකේදී ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම smart objectives හදාගෙන තබා ගැනීම තමත් වැදගත්. performance evaluation standards එමෙන්න ratings වලදී අපි දකින අවස්ථා ප්‍රධානම එකක් තමයි මේ උඩින් දක්වලා තියෙන්නේ. ඒකෙන් ලබා ගන්න ලකුණු අනුව evaluation එකේදී ලබා ගන්න ලකුණු සංඛ්‍යාව අනුව අපිට පුද්ගලික excellent කියන්න පුළුවන්, good කියන්න පුළුවන්, average poor, very poor මේ ආදි වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකේ නම් වෙනස් වෙන්න පුළුවන්. සමහර ඒවායි තියෙනවා outstanding කියලා තියෙනවා, very good කියලා තියෙනවා, ඊට පස්සේ good කියලා තුන්වෙනියට තියෙනවා. ඉතින් මේ ආදි වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. unsatisfactory, satisfactory එක ආයතන පාවිච්චි කරන නම් වෙනස්. නමුත් ඒ අනුව අපිට මේ වගේ ලකුණු ලබා දීමේ ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම වැඩ කරපු එක ආයතනයක අපි ලකුණු 100ක් ලබාගෙන තියෙනවා නම් අපි මේ පුද්ගලයාව හැඳින්වුවේ average performer කෙනෙක් හැටියට. මධ්‍යස්ථ පුද්ගලෙක් හැටියට. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ලකුණු 100ක් ගත්තට පස්සේ කොහොමද average වෙන්නේ කියලා. නමුත් ආයතනයේ අපි සලකපු දේ තමයි සේවකයෙකුට එදිනදා පඩි ගෙවන්නේ රැකියාව යෙදෙනවට බලාපොරොත්තු වෙන්නේ ඔහු ලකුණු 100ක් ගනී කියලා. මොකද ඔහුගේ රැකියාව තමයි ඒ අපි එතනම බඳවාගෙන තිබෙන්නේ. ඒතර ඒ සේවකයා වඩාත් හොඳ සේවකයෙක් වෙන්න නම් ලකුණු 124ක් වෙනකම් ගන්න ඕන. ඒ සේවකයා excellent සේවකයෙක් කියලා අපි කියන්නේ ලකුණු 124ට වඩා වැඩිපුර ගන්න. ඒක නිසා තමාගේ රැකියාවට වඩා එහා ගිය යමක් ආයතනට දායකත්වයක් ලෙස දැක්වූ පුද්ගලයින්ට තමයි අපි excellent කියන කැටගරි එකට ගැනීම සිදු කරේ. ඉතින් අපි ඉස්සෙල්ලා අපි මෙතඩ් එක හඳුනා ගන්න ඕනේ කියලා. මෙතඩ් එක හඳුනා ගනිද්දී performance evaluation වල මේකෙදී වර්ග ගණනාවක් තියෙනවා. එකක් තමයි 90 degree appraisals. මේක තමයි common දේ. කළමනාකරු විසින් සේවකයා ඇගීම. superior appraise the subordinate is the most common method. And then there are 180 degree appraisal where the superior and the subordinates both appraise the person. කළමනාකරු සහ යටතේ සිටින පුද්ගලයා විසින් ඇගීමට ලක් කරනවා. මේ සමහර ඇගීම් ක්‍රමවලදී අපි දකිනවා ස්වයං ඇගීමකුත් තියෙනවා. අපි self evaluation කියන එක විතරක් පාවිච්චි කරනවා අඩුයි. මේ 90 degrees වල 180 degrees වල 360 degrees වල අපි self evaluation එකක් යන වෙලාවල් දකින්න ගොඩක් වෙලාවට 360 degree appraisal එකේදී අපි කියන්නේ it's to be done by the manager, that's the superior, the subordinate, and somebody at the peer same level, and even the outside the customers will be appraising the person. කළමනාකරුත් යටතේ තියෙන පුද්ගලයාත්
සම මට්ටමේ අයත් ගනුදෙනු කරුවනොත් ඇගීමට ලක් කරනවා. ඉතින් මේක කාලයක් ජනප්‍රිය වීගෙන ආවා. නමුත් ඒකේ තියෙන නොයෙකුත් වැලූ බැල්මට තියෙන තෘප්තිමත් භාවය, විශිෂ්ට භාවය ඇත්තටම ක්‍රියාත්මක කිරීමේදී තිබුණ නැති නිසා ගොඩක් මේක පාවිච්චි කරන්න ගත්ත ගොඩක් ආයතන මේක භාවිතේ නිවත් කරා. ඒ වගේම තමයි ව්‍යාපෘති මත ඇගීම් කරනවා. You evaluate the people on their projects or assignment, because in some organization, like in software companies, software development companies, they have the projects or the assignments, which is not, some might go for 6 months, some might go for 1 year, some might go for 1.5 years. So depending on the project duration, even during the project or once the project is over, they do the evaluation. ව්‍යාපෘතිය මත තමයි ඇගීම කරන්නේ. ස්වයං ඇගීම් ගැන අපි කතා කරා. ඒ වගේම තමයි විශේෂ අවස්ථා මත පදනම් ඇගීම, critical incidents. මොකද day-to-day operations මත සලකන්නේ විශේෂ ඇගීමක් කරන දෙයක් නැහැ. නමුත් විශේෂ අවස්ථා මත සේවකින් ක්‍රියාත්මක වෙච්ච ආකාරය දිහා බලලා evaluations කරනවා. ඒ වගේම තමයි bell curve එක පාවිච්චි කරනවා. ලබා ගන්න ලකුණු සංඛ්‍යාව අනුව උගලට පහලින් පේන පොඩි පින්තූරයක්. ලබා ගන්න ලකුණු සංඛ්‍යාව අනුව ඒ පුද්ගලයන් අපි ඉස්සලා දැක්ක ඔයගොල්ලෝ රේටින්ග්ස් අපි කතා කරා. good, excellent මේ ආදි වශයෙන් තිබුණා. ඉතින් මේ bell curve එකට දාලා අපිට පුළුවන් අවශ්‍ය action එක ගන්න. එතකොට ඉතින් සේවකයෝ ලකුණු ඉහළම ප්‍රමාණයක් ගත්තත් ඒ අයට හිමි වෙන්නේ අනිත් අයට සාපේක්ෂව ස්ථානයක් තමයි bell curve එක තුල. At the same time, we have to look at, because I said training the evaluators is very critical, because that's one of the the most important parts of this evaluation process. So training the evaluators is one of the most important things. So evaluator biases and errors we have to look at. First and one of the most common bias or the error is the halo effect, where the evaluator appraises an employee high or low on many criteria because of one criterion. If the person is coming on time, no matter how bad that person is, the evaluator will think he's a good person. Or if the person is, we say, singing while working, right, which the superior doesn't like, so no matter how good that person is, the superior might think that person is a bad person. So the whole evaluation will be based on this mindset of the superior. ඇගීමට ලක්වන්නාගේ එක් හොඳ හෝ නරක කරුණක් මත පමණක් පදනම්ව තමයි මේකදී ඇගීම කෙරෙන්නේ. ඒකදී ඇගීම සිදු කරන පුද්ගලයාට මේක දැනෙන එකක් නැහැ. අපි විශේෂයෙන් හඳුනා නොගත්තොත් එහෙම වුණොත් මේක ඉතාමත් හානිදායක වෙන්න පුළුවන්. මොකද හැමදාම වැඩට එන පුද්ගලයෙක් නැත්නම් හැමදාම වෙලාවට වැඩට එන පුද්ගලයෙක් එයාගේ performance කොච්චර හොඳ නැති වුණත් ඉහළ නිලධාරියා හිතනවා එයා හොඳ පුද්ගලයෙක් කියලා. ඒක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. ඒක නිසා halo effect එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන evaluator ගේ පැත්තෙන්. And at the same time, the central tendency is also there, with the tendency of evaluator to rate average on many criteria, because this is face saving. You can keep the person in good terms, so you just put their ratings in the middle range. No matter how good, how bad they are, you just put them average. ඉතා හොඳ නරක ලෙස ලකුණු නොකර මධ්‍ය ලකුණු පමණක් ලබා දෙනවා. මොකද ඒකෙන් පුළුවන් එයාගේ සේවකයා බොහොම ෂේප් එකේ හිතවත්ව තියාගන්න. කොච්චර නරක සේවකයෙක් වුණත් ඒ වගේම තමයි ඉතින් ඉහළ සේවකීන්ට මේක ගැන කලකිරෙන්න පුළුවන්. නමුත් ඒ වුණත් කරදර වෙන්නේ නැහැ. ඉහළ නිලධාරියා විසින් ඔවුන්ව ඇවරේජ් මට්ටමේ ලකුණු කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇගීමේදී ඉතා දැඩි හෝ ඉතා ලිහිල් වීම. සමහර ඉහළ නිලධාරීන් අපි දකින ඒගොල්ලෝ ඉතාමත් දැඩි. ඒ වගේම සමහර නිලධාරීන් අපි දකින ඒගොල්ලෝ ඉතාමත් ලිහිල්. මට කොහොමත් එකයි මට වාකුව ගත්තත් එක ටට්ටක් ගාලා ඉතා හොඳයි මාක් කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේකත් ගැටලු සහගත වෙන්න පුළුවන්. Too hard or too lenient. Some are too hard on their subordinates, some are very lenient on their subordinates. So both are issues when you are looking at the performance evaluation. And the reasons effect is evaluator ratings are highly influenced by the behavior of the employee in very near performance evaluation period. මෑත කාලින සිදුවීම් පමණක් මත පදනම්ව ඇගීම. මේකේ තියෙන ලොකුම භයානක තත්ත්වය තමයි මේක විශේෂයෙන්ම සේවකයෝ මේක දැනගත්තොත් අපේ අපගේ බොස් මේ වගේ කියලා ඒ අය අවුරුද්දකට සැරයක් තියෙන performance evaluation එකක් නම් සමහර performance evaluation තියෙන අවුරුද්දකට සැරයක්, සමහර ඒවා තියෙනවා මාස 6න් 6ට, සමහර ඒවා තියෙනවා අවුරුද්දකට සැරයක් evaluation එක කරනවා. නමුත් මාස 4න් 4ට විමසා බැලීම් කරනවා.
ඉතින් මේ ආදි වශයෙන් තියෙන performance evaluation එකදී විශේෂයෙන් සේවකයා මේක දන්නවා නම් තමන්ගේ boss මේ වගේ කියලා අවුරුද්දකට සැරයක් තියෙන evaluation එකදී පළවෙනි මාස 11ම හරියට වැඩක් කරන්නේ නැතුව නිකන් ඔහේ වැඩ අතපසු කරමින් ඉඳලා අවසාන මාසෙදී කඩියා වගේ දුවලා පැනලා වැඩ කරලා ඉතින් බොහොම ඉතාමත් වෙහෙස මහන්සි වෙනවා මොකද මැනේජර් මතක තියෙන්නේ බොස්ට මතක තියෙන්නේ අර අන්තිම මාසෙ කරපු දේ තියනවා ඉතා හොඳයි කියලා රේටින්ග් එක දෙනවා. නමුත් අනිත් දන්න අය දන්නවා මාස 11ක් නිකන් ඉඳලා අවසාන මාස තමයි මෙයා වැඩක් කරේ කියලා. ඒක නිසා recency effect is a very dangerous thing. And apple polishing is, you might understand even without me explaining by looking at the picture, but this issue is අපි සිංහලෙන් කියන පන්ද මල්ලනවා කියලා. ඉතින් පන්ද මල්ලන එකක්ම පොට්ටල්ලනවා කියන පන්ද මල්ලනවා කියන නොයෙකුත් වචන භාවිතා වෙනවා. ඉතින් මේක ඉතාමත් භයානක තත්ත්වයක්. නමුත් ඉතින් අර මිනිස්සු තමයි වැඩ කරන්නේ, සබෝඩිනේට්ස්වත් මිනිස්සු, සුපීරියර්ස්වත් මිනිස්සු. ඉතින් විශේෂයෙන් සමහර ආයතනවල මේ පන්දම් මැල්ලීම කරන්නේ ද්‍රව්‍ය වලින් නෙවෙයි, භෞතික දේවල් වලින් නෙවෙයි, කේලම් වලින් වෙන්න පුළුවන්, උපදූප ගිහලා කනට තියෙන එක වෙන්න පුළුවන්. ඉතින් අර හොඳ නම දිනා ගන්න ඉතින් කරන දේවල් වලින් වෙන්න පුළුවන්. ඉතින් එහෙම දේවල් වලින් සේවකයෝ කරන දේවල් අනිවාර්යයෙන්ම performance evaluation එකේදී කෙනෙක්ගේ හොඳටත් කෙනෙක්ගේ නරකටත් බලපාන්න පුළුවන්. And then the personal prejudices on the race, age, sex, religion, caste, personal relationships, jealousy. So depending on these things, there can be personal prejudices where people think certain people of a certain race or an age group are like this. Or they might think a very common thing. Many men think not only men, even some women think males are better leaders than women. So there can be personal prejudices which affects the performance evaluation rating. පුද්ගල බද්ධ කරුණු මත උදාහරණයකට පුද්ගලගේ ජාතිය, කුලය, ආගම, ස්කෝලේ පවා සමහරට පදිංචි වෙච්ච පළාත මේ අනුව අපේ තියෙන එක අපි prejudices හදා ගන්නවා. ඉතින් ඒ අනුව අපි හොඳ හෝ නරක රේට් කරන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත් හානිදායක තත්ත්වයක්. ඉතින් අපි මතක තියාගන්න ඕන දේ තමයි විශේෂයෙන්ම මේ කියන දේවල් අපි evaluator training එකදී හරියටම address කරලා අපි ඉගෙන අවබෝධයක් ලබා දීලා මේක අවම කරන්න උත්සාහ නොගත්තොත් මේක ආයතනයේ විශාල හානියක් වෙන්න පුළුවන් දෙයක්. So major drawbacks, like we are discussing previous those as things as well. So supervisors' lack of skills in appraisal techniques, including the personal prejudices and the process and why we are doing it, and all these things will matter. Evaluator bias and rating errors, the things we have discussed. So that can send away good people and keep the bad people in the organization, and ultimately the organization will go down. Like especially in the case of apple polishing, we have seen the bosses will make decisions based on the apple polishing or the gossip taken by their the very close ones. So they will give rating to the good ratings to the bad ones and bad ratings to the good ones. Ultimately, the good ones will leave the organization and bad people can't save the organization and they'll be in trouble. So the lack of clear objectives and standards of performance and failure to communicate purpose, because employees think, in many cases, employees think performance management or the performance evaluation is to identify the bad side of the weaknesses of the people. But if we are not communicating the purposes, like the development purposes of the performance evaluation, then people will take the whole thing wrong. And lack of suitable appraisal tool. So the appraisal tool should depend on the organizational requirements and the performance evaluation objectives. And high performances are not rewarded accordingly, so they might leave the organization, and lack of commitment from the top management. So we can't meet the deadlines, we can't do this properly, and things like those will happen due to the last one. අගයන්නට ඇගීමේ කුසලතා නොමැති වීම අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මොකද මේක ඉතාමත් භයානක තත්ත්වයක්. අපි සාමාන්‍යයෙන් කියනවා ඇගීමක් කිරීමේදී we normally say we have to do it in a sandwich manner. In a sandwich you get the bread on the top and the filling in the middle and the bread on the bottom. So normally the performance appraisal, what we say is, first you need to tell the good things about the person,
and then about their weaknesses, and finish again by saying the good things about the person. So they will go back to their seat with a positive mindset. But if you keep on saying the bad things and bad things and bad things and the weaknesses, the whole thing will not be beneficial to the organization. ඒක නිසා අපි කියන්නේ අගයන්නට ඇගීම කුසලතා තියෙන්න ඕනේ කියන එක විශේෂයෙන්ම අපි කියන්නේ සෑන්ඩ්විච් මොඩල් එක පාවිච්චි කරන්න. පාම් පෙත්තක් උඩින් තියෙනවා, මැද තියෙනවා ෆිලිං එකක්, ආයෙත් තියෙනවා පාම් පෙත්තක්. ඒ වගේ මුලින් අපි හොඳ දේවල් කියලා පටන් ගන්නවා. ඊට පස්සේ වැඩි දියුණු වෙන්න අවශ්‍ය කාරණා ටික කියනවා. නැවතත් අපි හොඳ දේවල් කියලා ඉවර කරනවා. ඉතින් අපිට පුළුවන් අගයන්නාව සන්තෝෂෙන් තියලා අපේ වැඩෙත් හරියට කරගන්න. ඒ වගේම තමයි අගයන්නාගේ වැරදි ක්‍රියා අපි ඉස්සර කතා කරා වගේ පන්දමල්ලණියා වගේ මේ දේවල් නිසා ඉතාමත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සහ පැහැදිලි ඉලක්ක සහ කාර්යඵල ඇගීමේ සම්මතයක් නොතිබීම. ඇයි අපි මේක කරන්නේ කියලා අපිට ඉලක්කයක් නැත්තම් අරමුණු සංනිවේදනය නොවීම තුළින් සේවකීන්ට හිතෙන්න පුළුවන් අපිට මේ වැඩක් නෑ, අපි නිකන් දනුවම් කරන ක්‍රමයක් මේක කියලා. ඒ වගේම තමයි නිවැරදි ඇගීමේ ක්‍රමයක් භාවිතා නොකිරීම. මොකද ආයතනයේ අනුව, ආයතනයේ සේවකයෝ අනුව, ආයතනයේ අවශ්‍යතා අනුව, ඇගීමේ ක්‍රියාවලිය අවශ්‍යතා අනුව, අරමුණු අනුව ඇගීමේ ක්‍රමය අපි භාවිතා කරන්න ඕන. ඉහළ දක්ෂයින්ට නිසලස සැලකීම නොහැකි වීම. ඉස්සලක වගේ පන්දමල්ලන අයට වැඩිපුර ලකුණු දෙන්නත්, හොඳ දක්ෂයින්ට ලකුණු අඩුවෙන් දෙන්නත් සමාජ ක්‍රියා කරොත් කළමනාකාරීත්වය ඒක හානිදායකයි. සහ ඉහළ කළමනාකාරීත්වය අඩු දායකත්වයක් ලැබුණොත්, එහෙම වුණොත් මේ ක්‍රියාවලිය හරියට කරන්න බෑ. ඒගොල්ලෝ ගණන් ගන්න නැත්තම් මේක එයා හරියටම ටයිම් ලයින් එකට සෙට් වෙන්නේ නැත්නම් එහෙම වුණොත් මේක අපිට performance appraisal එකක් හොඳට කරගන්න බැරි වෙනවා. ඒක නිසා performance appraisal කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් ආයතනයක් තුළ. මේකට නෛතික පසුබිමකුත් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම සේවකයෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ performance ගැන දැනගන්න, තමන් ඉන්න level එක දැනගන්න. හරියට අපි apps දාගෙන අපේ data usage එක ගැන බලනවා වගේ සැරින් සැරේ සේවකයෙකුටත් අයිතිය තියෙනවා තමන්ගේ වැඩ සම්බන්ධයෙන්, තමන් කරපු performance සම්බන්ධයෙන් දැනගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ links වලට ගිහිල්ලා මේ references වලට ගිහිල්ලත් මේ ගැන තවත් දැනගන්න පුළුවන්. We are giving an assignment from this session, which is the assignment 6. The assignment is, when deciding on a performance management or evaluation system, what are the factors management should consider? You need to explain what are the factors the management should consider when deciding on a performance management or evaluation system. We discussed some of these things in the session, but you need to look further. Okay, assignment එක තියෙන assignment 6 වෙනි එක. කාර්යඵල ඇගීම ක්‍රමයක් තෝරා ගැනීමේදී කළමනාකාරීත්වය විසින් සලකා බැලිය යුතු කාරණා විස්තර කරන්න තියෙනවා. අපි මේ සෙෂන් එකෙත් මේක කතා කරා. ඊට අමතරව තව දේවල් හොයාගන්න වෙයි. කොහොමද කාර්යඵල ඇගීමේ ක්‍රමයක්, ක්‍රම ගණනාවක් කතා කරා. කළමනාකාරීත්වය විසින් සලකා බලන්න ඕන කාරණා මොනවද කියලා විස්තර කරන්න අවශ්‍ය වෙනවා.